සුබ උදෑසනක් සම්මානිත මහාචාර්ය නාලක මෙන්ඩිස් අපේ ගුරුතුමාගෙන් අවසරයි ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය උෂා ගුණවර්ධන හිටපු විශේෂඥ මනෝවෛද්‍ය සංගමේ සභාපතිනිය සහ අපේ ගුරුතුමියක් එතුමියගෙනුත් අවසරයි ප්‍රධාන මනෝවෛද්‍ය උපදේශක නිශාන්ත මහතා ඇතුළු සියලුම මනෝවෛද්‍ය උපදේශකවරුන්ගෙන් මෙන්ම සහනය මේ කටයුතු සංවිධානය කරන හැමෝගෙන්ම අවසරයි. අපි අද කතා කරමු නවයෝන් මනස සහ නවයෝන් මනස ගැන අපි මොනවාද විශේෂයෙන්ම දැනගන්න ඕනි කියලා අපි මේ ටීනේජර්ස්ත් එක්ක වැඩ කරනකොට. එතකොට අපි මුලින්ම නවයෝන් වියේ ඉන්න දරුවෝ 3 දෙනෙක්ගේ විස්තරයකින් පටන් ගමු. මේ දරුවෝ 3 දෙනාගේම විස්තර අපි සායනවල බලලා තියෙන විස්තර වෙනස් කරලා ඒගොල්ලන්ව අඳුර ගන්න බැරි විදිහට හදලා තියෙන විස්තරේ. එතකොට මේ ඇත්තටම අපි ගාවට ආපු ළමයි නමුත් විස්තරේ වෙනස් කරලා හින්දා කවුරුද කියලා අඳුර ගන්න අමාරුයි. ඒතර පළවෙනි එක්කෙනා තමයි ධනුෂි. එයාගේ අම්මයි තාත්තයි දෙන්නම බොහොම කාර්යබහුලයි රැකියාව කරනවා. එයා හොඳින් ලකුණු ගන්නවා වැඩිපුර මහන්සි වෙන්නේ නැතුව. එයා සාමාන්‍යයෙන් පාසලේදී සහ උපකාරක පන්තිවලදී හොඳින් ඇහුම්කන් දෙනවා. එයාට ඉක්මනට තේරුම් ගන්න පුළුවන් පළවෙනි පාරම. නමුත් කිසි විටක සටහන් නැවත කියවීමක් කරන්නේ නැහැ. වාර විභාගයට ඔන්න මෙන්න තියෙද්දී දවසක් දෙකක් විතර බැලුවට කලින් පිළිවෙලට බලන්නේ නැහැ. එයා නිතරම මේ දකුණු කොරියාවේ හදන මේ ටෙලිඩ්‍රාමාස් බලන්න හරිම ආසයි. එතකොට විභාගෙ ලං වෙනකොට කලින් සැලසුමක් ඇතුව වැඩ කරලා නැති හින්දා ගොඩක් ආතතියකින් ස්ට්‍රෙස් එකකින් වැඩ කරනවා. නමුත් විභාගෙ වුණාට පස්සේ ආයෙත් සැලසුමක් සහගතව වැඩ කරන්නේ නැහැ. එතකොට ධනුෂි ගැන අපි බලනකොට අපි දැනගන්න ඕනේ දෙයක් තමයි මේ යර්ක්ස් ඩොක්සන් චක්‍රය නැත්නම් graph එක. ඒතර මේ graph එකෙන් අපිට කියන්නේ x අක්ෂයේ තියෙන්නේ අපේ හිතේ පීඩනය මද, මධ්‍යම සහ උග්‍ර වශයෙන්. y අක්ෂයේ තියෙන්නේ ඒ එක් පීඩන තත්ත්වවලදී අපේ මනසේ ක්‍රියාකාරීත්වය නැත්නම් යම්කිසි පැයකදී අපිට මනසේ රඳව ගන්න පුළුවන් තොරතුරු ප්‍රමාණය සහ දිගු කාලීන මතකයට ඇතුළත් කර ගන්න පුළුවන් තොරතුරු ප්‍රමාණය තමයි y අක්ෂයේ තියෙන්නේ. ඒතර ළමයින්ට විභාග ඇත්තෙම නැත්නම් පැවරුම් ඇත්තෙම නැත්නම් ඒගොල්ලන්ට පීඩනය බොහොම අඩුයි. එතකොට මනසේ ක්‍රියාකාරීත්වය බොහොම අඩුයි. ඒගොල්ලන්ට මධ්‍යම වශයෙන් පීඩනයක් තියෙනවා නම් අපි කියන්නේ ප්‍රයෝජනවත් ආතතිය යූස්ට්‍රෙස් කියන මට්ටමට තියෙනවා නම් ඒගොල්ලන්ගේ ඵලදායීතාව ගොඩක් හොඳයි. හැබැයි ඒගොල්ලන්ගේ පීඩනයේ අනවශ්‍ය ලෙස වැඩි වෙලා තියෙනවා නම් කරදරකාරී ආතතිය නැත්නම් සයිකොලොජිකල් ඩිස්ට්‍රෙස් මට්ටමට ඇවිල්ලා තියෙනවා නම් නැවතත් මේ ඵලදායීතාව අඩු වෙලා යනවා. එතකොට මේ ධනුෂි වාර විභාගයට කලින් පිළිවෙලට පාසල් වැඩ සැලසුමක් සහගතව කරන්නේ නැති හින්දා එයා ගොඩක් වෙලාවට ඉන්නේ මේ මද වශයෙන් පීඩනයේ තියෙන කොටසේ හෝ උග්‍ර වශයෙන් පීඩනයේ තියෙන කොටසේ. එතකොට ඔබට පේනවා මේ කොටස් දෙකේම අධ්‍යයන කටයුතු වල ඵලදායීතාව ගොඩක් අඩුයි. එතකොට එයා විභාගේ ලං වුණාම පීඩණයෙන් දවසෙන් දෙකෙන් නෝට් ටික පෙරලලා බලපුවාම හිතනවා එයාට මතක හිටියේ කියලා. නමුත් දිගු කාලීන මතකයේ ගොඩක් දේවල් මතක හිටින්නේ නැහැ. එතකොට ජීවිතයේ විභාග දෙකක් විතර තියෙනවා නම් මේක ප්‍රශ්නයක් නෑ. නමුත් ජීවිතය කියන්නේ ගොඩක් වෙලාවට විභාග ගොඩක්. ඒකින්ද අනිවාර්යයෙන්ම එයා සැලසුමක් සහගතව වැඩ කරන්න පුරුදු වෙන්න ඕන. ඒකට සැලසුමක් නැතුව වැඩ කරන නවයෝන් වියේ ළමයි තහම තියෙන්න පුළුවන් ලොකුම හේතුවක් තමයි මුලින් හඳුනා නොගත් අඩු අවධානය තත්ත්වයේ පැවතීම. ඒතර ගොඩක් වෙලාවට සමහර ළමයින්ට මේ අඩු අවධානය සමග අධික්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒගොල්ලෝ එහාට මෙහාට දුවනවා, එක තැනක වාඩිලා ඉන්නේ, කෑ ගහනවා, අනිකට කරදර කරනවා. නමුත් ඒ අධික්‍රියාකාරීත්වය
නැතිව අඩු අවධානයේ පමණක් තියන අය විශේෂයෙන්ම ගෑනු ළමයි ගොඩක් වෙලාවට ගුරුතුමීන්ට දෙමව්පියන්ට වෛද්‍යවරුන්ට පවා මගහැරලා යනවා. මොකද ඒගොල්ලෝ අනිත් අයට කරදර කරන්නේ එකතැනක වාඩිලා ඉන්නවා. නමුත් ඒගොල්ලන් මූලික මතකයට ඇතුළත් වෙන තොරතුරු කෙටි කාලීන මතකයට ඇතුළත් වෙන එක අඩු හින්දා දිගු කාලීන මතකයේ රැඳීම අඩුයි. ඒතර ඒගොල්ලෝ නිතරම මොනවා හරි අහගෙන ඉන්නකොට හිත වෙන තැනකට යනවා. සංවිධානාත්මක බව අඩුයි. දිගටම හං ඉන්නත් ගොඩක් අමාරුයි. ඒ වගේම අධික්‍රියාකාරීත්වයේ තියෙන ළමයින්ට මේ අඩු අවධානයේ තියෙන ළමයි තමයි ධනුෂි වගේ අය. අධික්‍රියාකාරීත්වයේ තියෙන අය නිතරම නොසන්සුන්. ඒගොල්ලෝ ඉක්මනට හදිසි තීරණ වලට අනිත් අයට හිතිරිදෙන දේවල් නිතරම කියනවා. ඒතර මෙවැනි තත්වයක් සියලුම ළමයින්ගෙන් 7%කට තියෙන්න පුළුවන්. එවැනි තත්ත්වයක් තිබුණා. ඒ සඳහා මනෝ වෛද්‍ය උපදෙසක් ලබා ගන්න ඕන. ඒතර මේ වගේ සැලසුමක් සහගතව වැඩ කරන්නේ නැති උනන්දු අඩු ළමයින්ට අපිට මොනවද කරන්න පුළුවන්? ඒකට අපිට කරන්න පුළුවන් දේ තමයි ඒගොල්ලන්ගේ ධෛර්යය ඇති කරන පතය මොකක්ද කියලා අපි අඳුර ගන්න ඕනේ. සමහර දරුවන්ගේ ධෛර්යවන්ත බව මොටිවේෂන් එක වැඩි කරන්න පුළුවන් පිටස්තර සාධක වලින්. ඒ කියන්නේ ඒගොල්ලන්ට ප්‍රශංසා කිරීමෙන්, අගය කිරීමෙන් නැත්තම් ඒගොල්ලන්ට රෝල් මොඩල් එකක්, පරමාදර්ශී චරිතයක් විදිහට එයාගේ වටේ ඉන්න අය වැඩ කරනවා නම් එයාගේ අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට ළමයි කියනවානේ තාත්තා අප්පච්චි ඉංජිනේර කෙනෙක් නම් මටත් ඉංජිනේර කෙනෙක් වෙන්න ඕනේ කියලා කියනවානේ. අන්න ඒ වගේ social role modeling නැත්නම් social learning නැත්නම් social rewards වලින් ප්‍රශංසා කිරීම සහ අගය කිරීම. ඒතර ඒ වගේ දේවල් වලින් motivate වෙනව නම් මෙම දරුවා අපි ඒ ක්‍රම සැලසුමක් සහගතව පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි වඩා දිගු කාලීනව සාර්ථක වෙන ධෛර්යවන්ත කිරීමේ ක්‍රමය තමයි අභ්‍යන්තර සාධක මගින් ඒගොල්ලන්ව උනන්දු කිරීම. ඒකට අභ්‍යන්තර සාධක සංජානන කුසලතා වලින් එන දෙයක් නෑ. ඒ කියන්නේ යා හිතෙන්ම එයා කැමති ගණන් හදන්න ලකුණු ගන්න ඕනේ හින්දා නෙමේ ගණන් හදලා ඒක හරියට හදන එකෙන් එයා විනෝදයක් ලබන හින්දා. නැත්තම් එයා පාඩමක් කරන්නේ ඒකෙන් එයාට ලැබෙන සන්තෝෂයෙන් හින්දා. නැත්තම් එහෙමත් නැත්තම් ස්පිරිචුවල් වෙල්බීන් එක සඳහා. ඒ කියන්නේ ස්පිරිචුවල් වෙල්බීන් එක කියන්නේ ආගමකටම සම්බන්ධ දෙයක් නෙමේ. ඒක ආධ්‍යාත්මික සුවය හා සම්බන්ධ මොටිවේෂන් එකක් හින්දාත් සමහර පිළිවෙලට උනන්දුවෙන් වැඩ කරන්න පුළුවන්. මුලින්ම දවව අල්ලා ඒ පියාට ඉඩකඩ හදලා දෙන්න ඕන. right. අපි කතා කරමු තවත් නවයුන් වයසේ දරුවෙක් ගැන. මලික් අවුරුදු 16යි. ක්‍රීඩා බොහොම කැමති. නමුත් නිතරම පාසලට උදේට ප්‍රමාද වෙන්නේ මලිත් අවුරුදු 16යි. එයා පාසලේ නිතරම ක්‍රීඩා කටයුතු වලට සහභාගී වෙන්න කැමති. නමුත් නිතරම පරක්කු වෙලා එනවා ගැටුම්කාරී තත්ත්වවලට මැදි වෙන්න කැමති. ඉතින් නිතරම එයා අනිත් අයව පල්ලෙහාට දාන්න, යාළුවන්ට නම් කියන්න, ගුරුවරු උගන්වනකොට පිටිපස්සෙන් විහිළු ශබ්ද දාන්න කැමතියි. හැබැයි ඉස්කෝලේදී චන්ඩියා වගේ හිටියට දැන් විභාගෙට ලකුණු අඩු වුනහම තාත්තට කියන්න පුදුම බයක් තියෙන. මොකද තාත්තා බොහොම තරහ ගන්න ටිකක් ප්‍රචණ්ඩ රළු කෙනෙක්. ඒකෙන්ද ඉස්කෝලේදී චන්ඩියා වුණාට ගෙදරදී මීයා වගේ තමයි ඉන්නේ. ඉතින් දැන් බයේ ඉන්නවා ලකුණු අඩු වෙලා කියලා කියන්නේ. එතකොට මේ වගේ ගැටලු තියෙනකොට අපි දරුවන්ගේ විවිධ පෞරුෂත්ව සහ චරිත ලක්ෂණ තියෙනවද කියලා අඳුර ගන්න ඕනේ. සමහරක් දරුවෝ කාණ්ඩේ ඉන්නවා මේ conduct behavior නැත්නම් anti social personality traits නැත්නම් සමාජ විරෝධී චර්යා පවත්වා ගන්න දරුවෝ. මේකේ මූලික ලක්ෂණය තමයි අනිත් අයගේ අයිතීන් කඩ වෙන විදිහට ඒගොල්ලෝ හැසිරීම පවත්වා ගැනීම, අනිත් අයගේ හැසිරීම වලට ඒගොල්ලෝ ලොකු ඉඩක් දෙන්නේ නැහැ. තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න විතරයි ඒගොල්ලෝ මූලිකත්වය දෙන්නේ. එතකොට ඔබ බැංකුවට ගිහිල්ලා ඉන්නකොට, ඔබ පොලිමේ පිළිවෙලට ඉන්න වෙලාවක,
ඔබට පරක් වෙලා තිබුණත් සමහරක් රට ඔබ දැකලා ඇති පොලිමේ ඉන්නේ නැතුව පොලිමට පායින කට්ටිය. නැත්තම් ඔබ වාහනයක් පදවන විට ඔබ නිවැරදිව පදවනකොට පාරේ වැරදි පැත්තෙන් ඇවිල්ලා ලොකු තදබදයක් ඇති කරන කට්ටිය. ඒතර මේ වගේ කට්ටිය සමහරක් විට මේ සමාජ විරෝධී පෞරුෂත්ව ලක්ෂණ තියෙන අය වෙන්න පුළුවන්. එතකොට මේගොල්ලන්ගේ තියෙන ලොකුම ලක්ෂණය තමයි මේ සහකම්පනය. අනිත් අයගේ හැඟීම් අවබෝධ කර ගැනීමේ තිබෙන දුර්වලතාවය. ඒක ඒගොල්ලොන්ගේ ගොඩක් වෙලාවට ඥාන වලින් සහ කුඩා කල සමාජ විද්‍යාත්මක ඉගෙනීමෙන්ම ඒගොල්ලන්ට ලැබෙන දෙයක්. ඒතර මේ රූපේ පේන විදිහට යම්කිසි අපි අඳුරන කෙනෙක් කරදරයටපත් වෙලා ඉන්නවා නම් දුකෙන් පාළුවෙන් ඉන්නවා නම් අපි යාට අනුකම්පා කරලා එයාත් එක්ක ඒ ගැන අඬන එක අපි කියනවා සිම්පති කියලා. ඒකෙන් ගොඩක් වෙලාවට දිගු කාලින ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ඒ පැති කියලා කියන්නේ අපි එක ගණන් ගන්න නැතුව අපේ වැඩක් බලා ගන්න එක ආත්මාර්ථකාමී වෙන එක. එම්පති කියන්නේ සහකම්පනය. එතකොට මම හිතන්නේ පාසලේදී දරුවන්ට අනිත් අයගේ දුක හඳුනා ගැනීමට උදව් කිරීම බොහොම වැදගත් දෙයක්. ගෙදරක සුරතල් සතෙක් ඉන්න එකෙන් මේ සහකම්පනය දියුණු කරන්න. ඒ වගේම අපි දාන කටයුතු වලට අසරණයට උදව් කරන එකට පුංචි කාලේ ඉඳලම දරුවල් හවුල් කරගන්න එක වැදගත් වෙන්නේ මේ සහකම්පනය දියුණු කරන්න. මම හිතනවා සහකම්පනය කියන එක සමාජයේ තියෙන්න ඕනෙම ගතිගුණය. තවත් පෞරුෂත්ව ලක්ෂණ තියෙන දරුවෝ ඉන්න පුළුවන් මේ ඕනවට වැඩි පිළිවෙලට කටයුතු කරන කට්ටිය. ඒගොල්ලෝ හැම වෙලේම හැමදේම ਸਰව සම්පූර්ණව 100%ක් ඉටු කරන්න බලාපොරොත්තු වෙන හින්දා ඒගොල්ලෝ ගොඩක් වෙලාවට විඩාවටපත් වෙනවා. මොකද ඕනම දෙයකදී 100%ක් ලබා ගන්න බොහොම අපහසු හින්දා. ඒතකොට ඒගොල්ලෝ මේ මානුෂීය සම්බන්ධතාවලත් මේ යාළුකම් වල හිතමිතුරුකම් වලත් 100%ක් බලාපොරොත්තු වෙනවා. ගොඩක් හොඳ යාළුවෙක් වුණත් පුංචි හිතරි දෙන දෙයක් කිව්වොත් එහෙම මේ ਸਰව සම්පූර්ණ යාළුකමේ තියෙන විශ්වාසය බිඳ වැටෙනවා කියලා ඒගොල්ලෝ ගොඩක් අහදාටුවට කනස්සල්ලටපත් වෙන්න පුළුවන්. ඒ වගේම සිදුවන කාරණයක් තමයි මේ anxious and avoidant කියන personality ලක්ෂණ තියෙන එක. ඒ කියන්නේ ඒගොල්ලන්ට හොඳ හැකියා හොඳ සංජානන බුද්ධියක් තිබුණට ඒගොල්ලෝ අලුත් අවස්ථාවක් ගන්න බයයි. ඒගොල්ලෝ වගකීමක් ගන්න බයයි. ඒගොල්ලෝ ඒකෙන් මගහැරලා යන්න තමයි ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ. එතකොට මේ වගේ දරුවෝ දිගු කාලීනව පුංචි දෙයකත් හිත රිදව ගන්න හින්දා ඒගොල්ලන්ටත් මානසික එතකොට අපි යම්කිසි ගමනක් යන්න කලින් අපි හොඳට ඇඳුම් ඇඳලා කොණ්ඩේ පියලාද කියලා කන්නඩියෙන් බලනවා වගේ ඒ කන්නඩියෙන් අපි බලන්නේ අපේ ශාරීරික අවබෝධය නැත්තම් ෆිසිකල් අවයානස් එක ලබා ගැනීම සඳහා. එතකොට අපි දන්නවා අපි කොච්චර උසද මහතද මිටිද කියලා. ඒ වගේම දරුවන්ට පුංචි කාලේ ඉඳලම තමන්ගේ පෞරුෂත්ව ලක්ෂණ personality traits and character strengths චරිත ලක්ෂණ ගැන අවබෝධයක් ලබා දෙන්න ඕනේ. හරි. ඔයා පිළිවෙලට වැඩ කරන්න දක්ෂයි. එහෙනම් ඒක දිනු කරගන්න. ඔයා ඉක්මනට හිත නරක කරගන්න එක්කෙනෙක්. එහෙනම් ඉක්මනට හිතට දුක හිතෙන එක අඩු කරගන්න අපි මෙන්න මේ භාවනා ක්‍රමය පාවිච්චි කරමු. එහෙම නැත්නම් ඔයා අනිත් අයගේ දුක ඉක්මනට තේරුම් ගන්න දක්ෂයි. ඒ කියන්නේ ඔයාට හොඳ කළමනාකරුවෙක් අනිත් අයගේ නායකත්වය ගන්න අවස්ථාව වැඩි. එහෙනම් ඔයා ඉස්කෝලේ අනිත් අයත් එක්ක එකමුතු වෙලා වැඩ කරන බාලදක්ෂ ව්‍යාපාරය, සර්වෝදය ව්‍යාපාරය, සහනය වැනි මානසික රෝගීන්ට උදව් කරන තැන්වලට ඔයා සම්බන්ධ වෙන්නේ ඒක ඔයාගේ තියෙන ගතිගුණයක්. අන්න ඒ විදිහට ඒගොල්ලන්ගේ පෞරුෂත්ව සහ චරිත ලක්ෂණ අඳුරගෙන අපිට ඒකට ඒ සඳහා මාර්ගය විවෘත කරන්න පුළුවන්. ඒ වගේම දැන් මේ මම මලිත් අවුරුදු 16යි කියන එකනාගේ මේ කතාවෙන් මම මේ පැහැදිලි කරගෙන ඉන්නේ. ඒතකොට මලිත්ගේ කතාවේ අන්තිමට මම කිව්වේ එයා ඉස්කෝලේදී ලොකු චණ්ඩියෙක් වුණාට ගෙදරදී හරිම පයගොල්ලෙක්. මොකද තාත්තා හරිම රළු කෙනෙක්. රළු කෙනෙක් කියන්නේ එයා ගොඩක් කියන ඔයා මෙහෙම කරන්න මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා. හැබැයි එයා හැංගීම් වලින් මලිත් එක්ක කනෙක්ට් වෙන්නේ නැහැ. අපි කියන්නේ මේ ඩිමාන්ඩින් තියනවා. හැබැයි ඉමෝෂනල් රෙස්පොන්ස් එක හැංගීම් පිළිබඳ ප්‍රතිචාරය අඩුයි. අපි මේ වගේ
දෙමාපිය කටයුතු කරන එකට අපි කියනවා ඔතොරිටේරියන් පේරන්ටිං ස්ටයිල් කියලා. ඒ කියන්නේ දැන් දෙමාපියෝ දරුවොත් එක්ක කටයුතු කරන ආකාරයේ වර්ග 4ක් තියෙනවානේ. ඒ හතරෙන් ඔතොරිටේරියන් කියන පේරන්ටිං ස්ටයිල් එක තමයි මලිත්ගේ තාත්තා පුංචි කාලේ ඉඳලම පාවිච්චි කරලා තියෙන්නේ. ඒතකොට මීට අවුරුදු 120කට කලින් ඔස්ට්‍රියාවේ වියනා නුවර හිටියා ස්නායු වෛද්‍ය විශේෂඥයෙක් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා. එතුමා තමයි මං හිතන්නේ ලෝකෙට සහ බටහිර ශිෂ්ටාචාරයට වැදගත්ම මෙහෙයක් කරපු පුද්ගලයා මම හිතන්නේ. එයා කිව්වා මේ අපේ හිතේ ව්‍යුහාත්මකව කොටස් තුනක් තියෙනවා කියලා. ඒක තමයි උඩහිත, යටිහිත සහ මැදහිත කියලා. එතකොට අපි උඩහිත කියන්නේ අපි අපේ හිත දන්න කොටස. අපි දැන් දන්නවනේ අපිට දුකයි පාළුයි කියලා. යටිහිත තමයි හිතේ වැඩිපුර කොටසක් තියෙන්නේ. ඒක අපිට සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නේ අපි හිතලා මතලා නැතුව වැරදියට මොනවා හරි කියවුනොත් නැත්නම් අපි හීනයක් දැක්කොත්. එතකොට පුංචි කාලේ දරුවෝ දෙමව්පියොත් එක්ක කටයුතු කරනකොට ඒ ප්‍රචණ්ඩත්වය, ඒ අත්දැකීම් දරුවන්ගේ යටිහිතේ තම්පත් වෙනවා. අපි ඒකට කියනවා ඔබ්ජෙක්ට් රිලේෂන්ස් කියලා. ඒ කියන්නේ අපිට හැඟීම් වලින් වැදගත් කෙනෙක් සමග අපි ගත කරන අත්දැකීම අපේ යටිහිතේ තම්පත් වෙලා අපි ඒක වැඩිහිටියෝ වුණාමත් අපේ මනෝ ස්වභාවයට බලපාන. අපි ඒක ගැන එක්සත් රාජධානියේ ට්‍රෝමා පිළිබඳ කවුන්සිල් එකකින් හදපු වීඩියෝ එක කොටසක් බලමු. ඒක බලලා මම ඒ ගැන පුංචි පැහැදිලි කිරීමක් කරන්න. මම හිතනවා ඔබට ඒක ඇහි කියලා. Early relationships, where there is abuse and neglect, have a long-term impact on children. A brain that has adapted to survive in a threatening or unpredictable world may not work so well in an ordinary environment. This can create what is called latent vulnerability, where early abusive or neglectful experiences with carers put children at greater risk of experiencing mental health problems in the future. For these children, compared to their peers, common experiences like moving to a new school can feel more daunting and stressful. New faces can appear threatening, while positive social cues can be missed. It can be harder to negotiate new social situations and learn to trust new people. Even fun experiences like joining a new sports team can be challenging. Too much focus on potential threat cues can mean missing out on positive social cues such as a playful nudge. Or it causes an overreaction, which leads to an increased risk of conflict and sometimes violence. These reactions can increase the likelihood of generating new stressful events. පුංචි කාලේදී ගෙදරදී සැරවැර කිරීමට ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන දරුවා ඒ ප්‍රචණ්ඩත්වය ඒගොල්ලන්ගේ යටිහිතේ තැම්පත් වෙනවා. එතකොට උඩහිතේ තියෙන ප්‍රචණ්ඩත්වය සහ අරුබුදය යටිහිතට තල්ලු වෙන හින්දා එදිනෙදා ජීවිතේදී ඒගොල්ලොත් එක්ක කතා කරොත් ඒගොල්ලෝ මානසික පීඩනයෙන් ඉන්නවා කියලා පේන්නේ නැහැ. නමුත් මේ ප්‍රචණ්ඩත්වයේ යටිහිතේ තැම්පත් වීම නිසා ඒගොල්ලන්ට කවුරු හරි සුහදශීලීව සම්බන්ධතාවයක් පටන් ගන්න ආරාධනාවක් කරත් ඒගොල්ලෝ ඒකට නරක විදිහට නැත්තම් උත්සන්න විදිහට ප්‍රතිචාර දක්වනවා. එතකොට ඒගොල්ලන්ට උදව් කරන්න, ඒගොල්ලන්ට මනෝ සමාජීය පරිසරය හොඳින් ලබා දෙන්න පුළුවන් අය, ගුරුවරු, යාළුවෝ, වෙනත් අය ඒගොල්ලන්ගෙන් ඈත් වෙනවා. එතකොට ඒගොල්ලෝ අර ප්‍රචණ්ඩතාවයේ චක්‍රයේ ඒගොල්ලෝ හැංගුනහම ඒගොල්ලෝ ඉදිරියටත් ඒගොල්ලෝ වැඩිහිටිය වුණාමත් හොඳ සන්තෝෂෙන් ඉන්න පුළුවන් සම්බන්ධතාව ගොඩනැගීමේ හැකියාව අඩු වෙනවා. ඒකින්ද දරුවන් කුංචි කාලේදී ගෙදරදී ප්‍රචණ්ඩත්වයේ නැති පරිසරයක් හදන එක අනිවාර්යෙන්ම කරන්න ඕනේ. ඒක අපි හැමෝටම මතක් කරන්න ඕනේ දෙයක්. හරි. තුන්වෙනියට මම කතා කරන්නේ මේ රුගිනා කියන නවයෝන් වයසේ ඉන්න දුව ගැන. එයා පාසලේ විවාද කණ්ඩායමේ සාහිත්‍ය සමිතියේ හොඳින් වැඩ කරන සමාජිකාවක්. නමුත් හොඳින් පෙරදී ලකුණු ලබා ගත්තත් පහුගිය මාස 6 ඇතුළත සෑහෙන ලෙස ලකුණු අඩු වෙලා තියෙනවා. එයා විශේෂ බාහිර කටයුතු වලටත් දැන් දක්වන උනන්දුව අඩු වෙලා එයා කියනවා ඕවට ගිහිල්ලා වැඩක් නැහැ, විවාද කරලා වැඩක් නැහැ කියලා එයා කියනවා. නිතරම පන්තියේදී ඔළුව බරයි, ඔළුව කැක්කුමයි කියලා කියනවා. ඒ වගේම නිදිමතයි කියලාත් කියනවා.
ඒ වගේම තමයි සති කීපයක ඉඳලා එයා හොඳට සාමාන්‍යයෙන් කාරුණිකව වැඩ කරපු යාළුවොත් එක්කත් පුංචි දෙයකට තරහ ගන්න බවක් පේනවා. අරයා මේ වගේ මැසේජ් එකක් එව්වා. එයා මාව ටැග් කරලා මේ කැත ෆොටෝ එකක් දැම්මා කියලා ඒගොල්ලෝ Instagram එකේ ෆොටෝ එකක් දැම්මා කියලා ඒ ගැන මුණ නරක් කරගෙන ඉන්නවා. එතකොට අපේ හිතේ කැළඹීමක් ඇති වුනහම ඒක තුන් ආකාරයකට බලපාන්න පුළුවන්. අපේ හැඟීම් වලට, අපේ සිතුවිලි වලට සහ අපේ චර්යාවට. අපේ හැඟීම් ඍණාත්මක වුනහම දුකයි, තරහයි, පාළුයි වුනහම ඒ ඍණාත්මක හැඟීම් වලින් ඍණාත්මක සිතුවිලි ඇති කරනවා. අපි අදක්ෂයි, අපි මෝඩයි, අපි පරාජිතයි කියලා. ඒ ඍණාත්මක සිතුවිලි ඇති වුනහම ඍණාත්මක චර්යාවක් හැසිරීම ඇති වෙනවා. කම්මැලිකම, වෙලාවට වැඩ කරන්නේ නැති එක, සැලසුමක් සහගතව වැඩ කරන්නේ නැති එක, පිළිවෙලක් නැතිකම ඇති වෙනවා. ඒතර මේ ඍණාත්මක හැඟීම්, ඍණාත්මක සිතුවිලි සහ ඍණාත්මක චර්යා එකට බැඳිලා නොනවතින චක්‍රයක් විදිහට අපේ මනෝ ස්වභාවය අඩු මට්ටමකට ගෙන යනවා. ඉතින් මේ වෙලාවේදී අපේ ඍණාත්මක චර්යාව වෙනස් කරන එකෙන් අපිට නවයුන් වයසේ දරුවන්ගේ හැසිරීම් රටාව වෙනස් කිරීමෙන් හැඟීම් සහ සිතුවිලි වෙනස් කරන්න පුළුවන්. නැත්නම් cognitive behavior therapy වගේ සංජානනය සහ හැසිරීම සම්බන්ධ මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රමවලදී අපි ඒගොල්ලන්ගේ සිතුවිලි රටාව වෙනස් කරන්න උත්සාහ කරනවා. උදාහරණයක් ඇටියට අපි දැන් එයා හිතනවා නම් එක විභාගයක් ෆේල් වුණා කියලා සියලුම විභාග අසමත් වෙයි කියලා. එයා cognitive error එකක් නැත්නම් සංජානන වැරද්දක් හිතේ තියන් ඉන්නවා නම් අපි ඒක වෙනස් කරන්න උත්සාහ කරනවා මේ මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම වලින්. ඒතර මේ වගේ මනෝ ස්වභාවයේ වෙනසක් ඇති වුනහම අපි කොහොමද ඒක අඳුනගන්නේ? දැන් අපි වගේ මැදිවියේ ඉන්න එක්කෙනෙකුට සාමාන්‍ය මනෝ ස්වභාවය මේකයි. අපි හිතුවොත් අපි කැමැති සින්දුවක් ඇහුවොත් අපේ මනෝ ස්වභාවය පොඩ්ඩක් ඉහළට යනවා. අපිට කොච්චර වැඩ කරන්න තියෙනවද, ඊමේල් 100ක් බලන්න තියෙනවා නම් අපේ මූඩ් එක අඩු වෙනවා. ඒ වගේ අපේ මූඩ් එක මේ බේස් ලයින් එකට ආශ්‍රිතව ඉහළට පහළට යනවා යම්කිසි චංචලතාවයක් එක්ක. අපි වැනි වැඩිහිටියෙක් විෂාදයෙන් පෙළෙනවා නම්, අපි ડિප්‍රෙස් වෙලා නම් මේ මද වශයෙන් වූ චංචලතාවයේ එක්ක තමයි අපේ මනෝ ස්වභාවය පල්ලෙහාට යන්නේ. එතකොට පැහැදිලිව පේනවා වැඩිහිටියන්ගේ නම් මූඩ් එක ලෝ වෙලා, මූණ ඇඹුල් වෙලා, පල්ලෙහා බලාගෙන වැඩ කරන්නේ හිමින්, තරහ යනවා. මේකට අග්ගාලා අඳුර ගන්න පුළුවන් මනෝ ස්වභාවයේ දිගටම persistent low mood කියන තත්ත්වයේ තියෙන හින්දා. නමුත් නව යෝන් සහ යෝන් වයසේ අයගේ සාමාන්‍ය අවස්ථාවලත් මනෝ ස්වභාවය ගොඩක් ඉක්මනින් වෙනස් වෙනවා. ඒගොල්ලෝ කැමති කොරියන් වීරයෙකුට ඒගොල්ලෝ ලයික් එකක් දැම්මොත් ඒගොල්ලෝ ගොඩක් සන්තෝෂ වෙනවා. අම්මා ටීවී එක ගහන්න කිව්වා කියලා මූණ ඇඹුල් කරගන්නවා. යාළුවන්ගෙන් ටෙක්ස්ට් මැසේජ් එකක් ආවා කියලා, නැත්නම් Snapchat එකේ යාගේ මැසේජ් එක කවුරු හරි විශේෂ කෙනෙක් කියෙව්වා කියලා සන්තෝෂ වෙනවා. ඊට පස්සේ ෆෝන් එක ඔබ ඉන්නේ නැතුව පැත්තකින් තියන්න කිව්වා කියලා, තාත්තා කිව්වා කියලා තරහ ගන්නවා. මේ වගේ මූඩ් එක ඉක්මනට වෙනස් වෙනවා. එතකොට ඒගොල්ලෝ ડિප්‍රෙස් වුණාමත් මේ අධික චංචලතාවය, high variability එක තමයි මූඩ් එක පල්ලෙහාට යන්නේ. එතකොට ඒගොල්ලන්ව මෙන්න මේ පීක්ස් වලදී අපි දැක්කොත් දෙමව්පියෝ ගොඩක් වෙලාට කියනවා ડોක්ටර් කොහොමද කියන්නේ මගේ දුව ડિප්‍රෙස් කියලා. එයා මේ එයාගේ ෆේවරිට් බෑන්ඩ් එකේ සින්දුවක් අහලා නටනට හිටියන්නේ දැන් ටිකකට කලින්. හැබැයි ඒතකොට මේ පීක් වලදී අපි දැක්කාම ඒගොල්ලෝ සන්තෝෂෙන් ඕකේ all right කියලා හිතුණට ඇත්තටම සමස්ත මූඩ් එක පල්ලෙහාට ගිහිල්ලා හින්දා ඒගොල්ලන්ගේ විෂාදයේ තත්ත්වේ තියෙන්න පුළුවන්. එතකොට ඒක අඳුර ගන්න විශේෂ කුසලතාවයක් තියෙන්න ඕන. එතකොට මනෝ විෂාදය නවයෝන් වයසේ දරුවන්ගේ ඉක්මනට මඳුර ගත්තේ නැත්නම් අධ්‍යාපනයේ පසුබෑම, ඒගොල්ලෝ තරහ ගන්න එක, බර වැඩිවීම, අඩුවීම, නිന്ദා වැඩිවීම සහ අඩුවීම සහ අවදානම්කාරී හැසිරීම් වල නිරත වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඕන් නැති අයට මැසේජ් යවනවා, තමන්ගේ අනවශ්‍ය පින්තූර යවනවා, අනවශ්‍ය අයත් එක්ක කතා කරගන්නවා වගේ අවදානම් වැඩ කරන්න පුළුවන්.
එතකොට මේ විෂාදයත් එක්ක ගොඩක් වෙලාවට නවයෝන් වයසේ ආයට දැනෙන දෙයක් තමයි මේ හිතේ හිස් බව. හිතේ පාළුවක් දැනෙනවා. දැන් අපි වගේ වැඩිහිටියන්ට නම් මේ වගේ හිස් බවක් මොකක් හරි දැනුනොත් එහෙම අපිට ජීවිතේ ගොඩාක් සන්තෝෂදායක මතක තියෙන හින්දා අපි හපු ගීතයක් අත්දැකීමක් අපි කතා කරපු දෙයක් ඒ පරණ මතක වලින් ඒ ඉමෝෂනල් ඩිස්ට්‍රෙස් එක මග ඇරව ගන්න පුළුවන් ලේසියෙන්. නමුත් නවයෝන් වයසේ ආයට මේ වගේ මතක ගන්න අඩු හින්දා ඒගොල්ලන්ට හිස් බවක්, බෝරින් ගතියක්, කම්මැලිකමක් ලැබුණ ගමන් මේගොල්ලෝ කරන්නේ ස්මාර්ට්ෆෝන් එකට යන එක. මොකද ඒගොල්ලන්ට ඉන්ස්ටන්ට් ග්‍රැටිෆිකේෂන්, ඉක්මනටම සන්තෝෂයක්, ඉක්මනටම බෝරින්කම නැති කරගන්න ඒගොල්ලෝ ෆෝන් එක කරා යනවා. ඒතර පුංචි කාලේ ඉඳලා ගෙදර හොඳ මනෝ සමාජීය පරිසරයක් සහ මනෝ සමාජීය කුසලතා කියලා දීලා නැත්නම් නවයෝන් වියේදී ආවේගශීලීව මේ වගේ ස්මාර්ට්ෆෝන් දුරකථනයට යොමු වෙන්න අවස්ථාව වැඩි. එතකොට නවයෝන් වයස කෙනෙක්ගේ විෂාදය අපි ඉක්මනටම අඳුරගන්නේ කොහොමද? අපි මේ මේයෝ ක්ලිනික් කියන මුදල් සඳහා නොවන ලෙස මනෝ සමාජීය සංවර්ධනය සඳහා තොරතුරු බෙදා දෙන ආයතනයකින් හදපු වීඩියෝ එක බලලා ඉන්නු. Do you have a sense of why you're here? Yeah, my doctor sent me. So I'd like to ask you some questions about how you're feeling. How has your mood been lately? I don't really know what you mean. Have you been feeling sad or depressed? Not really. Have you been crying a lot? I don't really cry. Have you been feeling hopeless? No. How about feeling edgy or angry? Well, yeah, I guess I feel angry sometimes. Like, kind of like I just want to fight someone. Well, we can definitely talk more about that. Do you ever feel like you don't have much energy or like you're not very interested in things? Well, I like basketball, but sometimes I don't even have enough energy to play. I don't like school. How are you doing in school? Well, I used to get all A's and B's, but my grades are kind of going down. That's mainly just because I don't do my homework anymore. Why not? Don't like it. It's even hard getting up in the mornings. Do you use drugs or alcohol? I guess I'll have a beer or two with my friends sometimes. It sounds like things are not always going so great. You like playing basketball, but sometimes you have trouble getting up in the morning and getting interested in school, and you can sometimes get pretty angry. How long have you been feeling that way? For like 2 months, since me and my girlfriend broke up. It makes me like really angry with her or just with anyone. When I think about it, I get a tight pain in my chest and my heart beats really fast. And I don't know. I don't even know why she did break up with me, but it hurts, and I don't even want to be alive. Have you had thoughts about doing something to hurt yourself? Yeah. Yeah. Tell me more එතකොට about නවයෝන් that. වියේ දරුවන් එක්ක කටයුතු කරනකොට ඒගොල්ලන්ට අපේ විනිශ්චය, අපේ මතය පළ කරන්න කිසිවිටක හොඳ නැහැ. ඔයා ඒ වගේ දේවල් කරන්න එපා. මේ වගේ සම්බන්ධතාව ඔය වයසේදී හොඳ නැහැ. ඉගෙන ගන්න. අන්න ඒ වගේ මතයන් පාවිච්චි කරන්න ගියාම ඒගොල්ලෝ අපෙන් ඈත් වෙනවා. ඒගොල්ලෝ අපෙන් ගොඩක් වෙලාට උපදෙසක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ මනෝ ස්වභාවය නැවත ප්‍රකෘති තත්ත්වයට ගන්න තමයි ඒගොල්ලෝ අපි ගාවට එන්නේ. එතකොට මේ නවයෝන් වියේ අයගේ මේ ડિප්‍රෙස් මූඩ් එක කියන එක නැත්නම් මනෝ ස්වභාවයේ පල්ලෙහාට ගිහිල්ලා පර්සිස්ටන්ට් ලෝ මූඩ් එක කියන එක ගොඩක් වෙලාවට දක්නට ලැබෙන්නේ නැහැ. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට අධික ලෙස තරහ යාම, මුරණ්ඩුකම, අධ්‍යාපනයේ තියෙන අවධානය අඩුවීම තමයි අපි ගොඩක් වෙලාවට දක්නට ලැබෙන්නේ. එතකොට ඒක හොයන්න ගොඩක් හොඳ විශේෂඥ දැනුමක් තියෙන්න ඕනේ. ලේසියෙන් මේක මිස් වෙලා යන්න පුළුවන්.
ඊළඟ එක තමයි ඒගොල්ලොත් එක්ක කටයුතු කරනකොට නිතරම ජීවිතයට හානි කරගන්න, Tamanට හානි කරගන්න අදහස් තියනවාද කියලා බය නැතුව අහන්න ඕනේ. ඒ වගේ දේවල් අහන එකෙන් හිතට ඒ වගේ අදහස් අලුතෙන් එකතු වෙන්නේ නැහැ. ඒ වගේ දේවල් අහන එකෙන් ඒගොල්ලන්ට පීඩනය අඩු වෙලා හිතේ සැනසීමක් ලැබෙන එක තමයි වෙන්නේ. එතකොට අපිට ඒගොල්ලන්ට උදව් කරන්න පුළුවන්. එතකොට දරුවන්ගේ නවයෝන් වයසේ දරුවන්ගේ ටීනේජර්ස්ලාගේ චිත්ත වේගී මනෝ ස්වභාවයේ සුවපත්ව තියාගන්න නම් අපි අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ගේ හැඟීම් අවබෝධ කරගන්න අවශ්‍ය කුසලතා පුංචි කාලේ ඉඳලම දෙන්න ඕනේ. අපි කියනවා මේකට emotional awareness, හැඟීම් පිළිබඳ අවබෝධය ලබා ගැනීම කියලා. ඒතර අපි හිතමු අපේ ගෙදර දුවෙක් හරි පුතෙක් හරි ඉන්නවා. එයාට අපි ටීවී එක වහන්න කිව්වොත්, ෆෝන් එක පැත්තක තියන්න කිව්වොත් එයා තරහ ගන්නවා, මූණ ඇඹුල් කර ගන්නවා. එතකොට එයාගේ හිතේ මෙන්න මේ වගේ තරහ පිළිබඳ ආවේගයක් ඇති වෙනවා. මේ වගේ වෙලාවට අපි මුලින් මේගොල්ලන්ට කියලා දෙන්න ඕනේ Tamanට තරහ ගිය බව Tamanටම තේරුම් ගන්න එක. මූණ රස්නේ වෙන එක, පපුව ගැහෙන එක, හුස්ම ගන්න වේගය වැඩි වෙන එක, ඔළුව බර වෙන වගේ Tamanට තරහ ගියා කියලා තේරුම් ගන්න එක තමයි පළවෙනි එක. තේරුම් ගන්න කියලා දුන්නාට පස්සේ දෙවෙනි එක තමයි එම ආවේගය මැඩ පැවැත්වීම සඳහා distraction techniques පාවිච්චි කරන්න කියලා දෙන එක. තරහ ගියාම ඒකට කෑ ගහන්නේ නැතුව ඉවතට යන්න, වතුරු වීදුරුවක් බොන්න, එළියට ගිහිල්ලා ගහක් දිහා බලන් ඉන්න වගේ distraction technique තප්පර කීපයක් පාවිච්චි කරන්න පුංචි කාලේ ඉඳලම කියලා දෙන්න ඕන. මේ emotional awareness එක හැඟීම් පිළිබඳ අවබෝධය ලබා ගන්න පුහුණු කරපුවාම මේ ඇතිවෙන ආවේග මත තව ආවේග ඇති වෙන්නේ නැතුව ඒ ආවේග පාලනය කරගන්න නැත්නම් ආවේගයේ මැඩපවත්වා ගන්න පුංචි කාලේ ඉඳලා කුසලතා ලැබෙනවා. මේකෙන් ජීවිතේ ගොඩක් ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. කණ්ඩායම් හැඟීමෙන් වැඩ කරන්න පුළුවන්. ඒතර මේ emotional awareness එක දරුවන්ට දෙමව්පිය විදිහට දෙන්න ඕනේ වැදගත්ම කුසලතාවයක්. අන්නම් කියන්නේ ජීවිතේ දෙන්න ඕනේ වැදගත්ම කුසලතාවය මේක තමයි කියලා. මේක දිගටම පුහුණු කරනකොට දරුවන්ට ඇතිවෙන තරහව සහ සංతాපයේ තීව්‍රතාවය සතියෙන් සතිය අඩු වෙලා යනවා. එතකොට දිගු කාලීනව මේ පුහුණු කිරීමෙන් මොලේ තරහ සහ එවැනි හැඟීම් පිළිබඳ ස්නායු මාර්ග පත සංසිඳිලා වඩා සංසුන් සැලසුම් සහගතව වැඩ කරන දරුවන් බවට පත් කරන්න පුළුවන්. ඒ වගේම දවසේ අනිවාර්යයෙන්ම පුංචි කාලේ ඉඳලම හිත සංසුන් කිරීමේ ව්‍යායාමයක් ගෙදරදී කරන එක. උදාහරණයක් හැටියට හුස්ම ගැනීම සහ පිට කිරීම පිළිබඳ මනස පවත්වා ගැනීම, mindfulness of breathing වගේ පුහුණු ක්‍රම පුංචි කාලේ ඉඳලම ඒගොල්ලොත් එක්ක අපි එකට එකතු වෙලා කරන්න ඕනේ. ඒ වගේම වෙනත් හිත සංසුන් කිරීමේ ක්‍රම. උදාහරණයක් හැටියට මේ චිත්ත වේගී රූප මැවීම නැත්නම් guided imagery. අපි කියනවා අපි ගෙදර ඉඳගෙන කුටුවක වාඩි වෙලා හොඳ හුස්මක් අරගෙන පිට කරලා අපි හිතෙන් හිතනවා අපි බොහොම සංසුන් සාමකාමී තැනක ඇවිදිනවා කියලා. ඒතර එතනදී අපිට දකින්න පුළුවන් දේවල්, අහන්න ලැබෙන දේවල්, දැනෙන දේවල් අපි හිතෙන් මවා ගැනීම තමයි මේ guided imagery කියලා කියන්නේ. ඒතර මේ වැනි ක්‍රමයක් නිතරම පුහුණු කිරීමෙන් අපිට වඩාත් හොඳ සංසුන් නවයෝන් වයසේ දරුවන් ට උදව් කරන්න පුළුවන්. ඉතින් සහනය වගේ ගොඩක් ප්‍රධාන ආයතන මේ පිළිබඳ තොරතුරු ලබා දෙනවා වගේම ශ්‍රී ලංකා ළමා සහ යෝන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංගමය ශ්‍රී ලංකා College of Child and Adolescent Psychiatrists Facebook පිටුවට ඔබට ගියොත් නවයෝන් වයසේ දරුවන් පිළිබඳ මනෝවෛද්‍ය උපදෙස්, මනෝවෛද්‍ය පත්‍රිකා සහ වීඩියෝ ඔබට නරඹන්න පුළුවන් මෙම Facebook පිටුවට ගියොත්. ඉතින් නවයෝන් වයසේ දරුවන්ගේ ගොඩක් මානසික සංකුලතා ඇති වෙන හින්දා කල් නොයාවම ඒ සඳහා අවශ්‍ය උපදේශනය, මනෝචිකිත්සාව, මනෝවෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕනේ. එහෙම නැති වුණොත් මූලික ප්‍රශ්නයට සංකුලතා එකතු වෙන්න පටන් ගත්තාම කල් යන්න සංකුලතා එකතු වෙනවා. එතකොට මේ ප්‍රශ්න විසඳන්න ගොඩාක් සංකීර්ණ තත්යකටපත් වෙන්න පුළුවන්. එතකොට මේ
විශේෂයෙන්ම ජාතික මානසික සෞඛ්‍ය සභාවටත් නිශාන්ත මහත්තයා ඒ වගේම අපේ ගුරුවරුන් වන සම්මානික මහාචාර්ය නාලක මෙන්ඩිස් වෛද්‍යතුමා ඒ වගේම ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය උෂා ගුණවර්ධන මහත්මියටත් මගේ ස්තුතිය පුද කරනවා. මට එක ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා chat එකේ මම ඒකට උත්තර දීලා නිශාන්ත මහත්තයාට බාර දෙන්නම්. එතකොට අහලා තියෙන ප්‍රශ්නයක් දරුවන්ගේ පෞරුෂත්වයේ වර්ධනය කිරීමට කළ හැකි දේවල් මොනවාද කියලා. එතකොට මම ළමයින්ගේ පෞරුෂත්වයේ වර්ධනයට මොනවාද කරන්න ඕනි කියන එක මුලින්ම කරන්න ඕනේ ඔබේ දරුවගේ දැනට තියෙන චරිත ලක්ෂණ මොනවාද කියලා හැදෑරීමක් කරන්න ඕනේ. එයා අවංකයිද? පිළිවෙලයිද? අනිත් අයගේ දුක තේරෙන කෙනෙක්ද? ඉවසීම තියෙනවද? එයාට තමන්ගේ වාරය වෙනුවෙන් ඉන්න පුළුවන් ආවේගශීලී බව අඩු කෙනෙක්. මෙන්න මෙවැනි කුසලතා මොනවාද තියෙන්නේ මොනවාද අඩු කියලා ලිස්ට් එකක් හදාගන්න. ඒක අම්මයි තාත්තයි කතා කරලා, ගෙදර අනිත් අයත් එක්ක කතා කරලා, දරුවත් එක්ක කතා කරලා මේ ලිස්ට් එක හදාගන්න පුළුවන්. මේ ලිස්ට් එකේ අපිට එකතු කරන්න තියෙන ඒවට වෙන වෙනම දේවල් අපිට එකතු කරන්න පුළුවන්. අපි හිතමු එයා කාරුණික නැහැ. එයා අනිත් අයට උදව් කරන්න කැමති නැත්නම් ඒගොල්ලන්ට අපි පරමාදර්ශී චරිත විදිහට ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න ඕනේ. කියන්නේ අපි ගෙදරදී මොනවා හරි අනිත් අයට උපකාර වෙන දෙයක් කරනකොට ඒගොල්ලොත් ඒකට සම්බන්ධ කරගන්න. ඒගොල්ලන්ගේ කණ්ඩායම් හැඟීම අඩුයි. ආත්මාර්ථකාමී බව වැඩි කියලා හිතනවා නම් ඒගොල්ලන්ව බාලදක්ෂ ව්‍යාපාරයේ වගේ සාමූහිකව ක්‍රියා කරන දේවල් වලට සම්බන්ධ කරන්න ඕනේ. ඒතර මෙවැනි ආකාරවලින් ඒගොල්ලන්ගේ පෞරුෂත්ව ලක්ෂණ දියුණු කරගන්න පුළුවන්. බොහොම ස්තුතියි. ડોක්ටර් මම ප්‍රශ්නයක් යොමු කරා කලිනුත් මම කැලණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා විශේෂවේදී අවසන් වසර ඉගෙන ගන්නේ. මම අවසන් වසර නිබන්ධන මාතෘකාව හැටියට තෝරාගෙන තියෙනවා කොරෝනා සමය තුළ මාර්ගගත අධ්‍යාපනයේදී පාසල මුහුණ දෙන මානව සමාජීය ගැටලු. ඒකෙදි මම විශේෂයෙන් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ ද්විතීක අධ්‍යාපනය. O level මට්ටම තමයි. ඒකෙදි ડોක්ටර් මට දැනගන්න ඕන ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් මේ පැන්ඩමික් එකත් එක්ක ඒ ළමයි මුහුණ දෙන මනෝ සමාජීය ගැටලු මොනවද කියලා. ඔව් ඒකට මම උත්තර දෙන්න බොහොම කැමැතියි. නමුත් ඊළඟට දේශනාවේ පවත්වන විශේෂඥ වෛද්‍ය යශෝදා රෝහණ චන්ද්‍ර ඒ පිළිබඳවම කතා කරන්නේ ඒ දේශනාවෙන් පස්සෙත් ඒ ගැටලු ඉතුරු වුණොත් අපි ඒකට උත්තර දෙන්න. ඇත්තටම මම මේක මගේ පෞද්ගලික ප්‍රශ්නයක්. දැන් අඩු 14 සහ 17 වයස්වල පුතාලා දෙන්නෙක් මට ඉන්නේ. මමත් ඇත්තටම පෙර පාසල් ගුරුවරියක්. ඒ වුණාට මට හිතෙනවා මේ චයිල්ඩ් සයිකොලොජි ඉගෙන ගන්නතර දැන් මේ ඇඩෝල්සන්ස් වලදී අපිට තියෙන දැනුම මදි කියලා මේ ඉගෙන ගන්නකොට මම දක්නවා සමහර වෙලාවට වෙන වීඩියෝ කියන්නේ YouTube මේ ස්ක්‍රීන් උත් ඇරලා තියෙනවා. ඉගෙන ගන්න ස්ක්‍රීන් වෙන YouTube channelුත් ඇරලා තියෙනවා. මම දකින සමට ඒක ස්විච් වෙනවා. දැන් මම යනකොට සමහර වෙලාවට පන්තියට යනවා, සමහර වෙලාවට YouTube එකක් බලන්න යොමු වෙනවා. නමුත් දැන් මේ අතරතුර මම දකිනවා අනිවාර්යෙන්ම හොඳ සහ නරක දෙකම බලන්න පුළුවන් මේගොල්ලන්ට. එතකොට ඇහෙනවද ડોක්ටර්? ඔව්. එතනදී ඒගොල්ලෝ වෙන දැන් අපි හිතමු පිරිමි ළමයින්ට ඒ කියන්නේ ඒගොල්ලෝ වෙන දැන් මාස්ටර්බේෂන් කියන එක හෝ ඉන් අර ස්වයං වින්දනය හෝ එහෙම යොමු වෙනවා නම් ඒක වැරදිද? මට හිතෙනවා ඒවට දැන් වැඩි රුකුලක් ලැබිලා තිනවා, වැඩි අවකාශයක් ලැබිලා තිනවා මේ අර මේගොල්ලන්ට ඉන්ටර්නෙට් එකේ එනවා රූපරාමු අපිට දැන් සයිට් එකෙන් බ්ලොක් කරගන්න බැරි ඒවා තියෙනවා. එතකොට ඒක දැන් පුළුවන් තරම් කියනවා. නමුත් ඒකත් මට දැනෙනවා ඒගොල්ලන්ට කරදරයක්. නිතරම මගේ දේශනා ඇහිල්ලත් කරදරයක් නේ. ඒක උපායශීලීව ඒගොල්ලොන්ව මේ ගලවා ගන්න කොහොමද? නැත්නම් එහෙම බැරි වෙලාවත් එහෙම දෙයකට යොමු වුණොත් ඒක වැරදිද ડોක්ටර්? හරි. මම ඒකට කෙටි උත්තරයක් දෙන්නම් වෙලාව සීමා සහිත හින්දා. හලෝ. මම ඒකට කෙටි උත්තරයක් දෙන්නම්. ඔව්. හරි. මම ඒකට කෙටි උත්තරයක් දෙන්නම් වෙලාව සීමා සහිත හින්දා. ඒතර පළවෙනි එක තමයි ලෝකෙ සියලුම දරුවන්ට පොදු වන උපදෙස් කිසිම කෙනෙක් නැහැ. ඒ දරුවගේ පෞරුෂත්ව ලක්ෂණ සහ චරිත ලක්ෂණ මුලින්ම හදාරන්න. ඒක පළවෙනි එක. දැන් ඒක මෙතනදී කරන්න බෑනේ.
දෙවෙනි එක තමයි මාර්ගගත අධ්‍යාපනය ලබා දීමේදී අපි අනිවාර්යයෙන්ම කළ යුතු දේවල් කීපයක් තියෙනවා. මම හිතන්නේ ડોક્ટર යශෝදත් ඒ ගැන කතා කරයි. අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ පාවිච්චි කරන විද්‍යුත් තිරය තියෙන්න ඕනේ ගෙදර පොදු ස්ථානයක. කිසිම විටකත් නවයෝන් වයසේ දරුවන් මාර්ගගත අධ්‍යාපනයේ යෙදෙන ඉලෙක්ට්‍රොනික තිරය කාමරයක තියෙන්න බෑ. ඒක සාලයක වගේ අපි හැමෝටම පේන තැනක තමයි තියෙන්න ඕනේ. ගොඩක් වෙලාවට ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් හරි ලැප්ටොප් කම්පියුටර් එකක් ගන්න පුළුවන් නම් හොඳයි. බැරි වුණොත් ස්මාර්ට්ෆෝන් එකේ හරි ඊට අවශ්‍ය මුදුකාංග තැන්පත් කරලා අවශ්‍ය ආරක්ෂණය අනිවාර්යයෙන්ම ලබා දෙන්න ඕනේ. අනවශ්‍ය වෙබ්සයිට් වලට යන්න බැරි වෙන්න. ඔබ නිතරම ඒගොල්ලන්ගේ අන්තර්ජාල ඉතිහාසය බලන්න ඕනේ. ඒක හොයලා බලන්න ඕනේ. ඔබ අනිවාර්යයෙන්ම ඒ ගැන දැනුවත් වෙන්න ඕනේ. ඊළඟ එක තමයි සමහරවිට මේ ආවේගශීලී පෞරුෂත්වයක් තියෙන දරුවෝ මාර්ගගත අධ්‍යාපනය ලබනකොට ඉක්මනටම කම්මැලි තත්වයටපත් වෙන හින්දා වෙනත් දේවල් බලන්න හුරු වෙලා තියෙනවා. ඒ වගේ ආවේගශීලී තත්වය එක පාටම වෙනස් කරන්න බෑ. ඒ සඳහා විශේෂ මනෝචිකිත්සක උපකාර ක්‍රම තියෙනවා. ඒක එතකොට දරුවන්ගෙන් දරුවට ඒක වෙනස් වෙනවා. ඊට අමතරව දරුවන්ට නිතරම අවංක බව තමන් කරන දේ ගෙදරට කියන එක අගය කරන්න ඕනේ. එහෙම නොකරන වෙලාවට බයින්නේ කෑ ගහන්න නැතුව ඒ සඳහා අවශ්‍ය මඟ පිවින්නේ ලබා දෙන්න. ඒතර ඔබ කියපු විශේෂ චර්යාව ගත්තොත් ඒක සාමාන්‍යයෙන් නවයෝන් වයසේ දරුවන්ගේ සාමාන්‍යයෙන් වැඩි දෙනෙක්ගේ දක්නට ලැබෙන එකක්. ඒක හානිකර හෝ ජීවිතයට භයානක ප්‍රතිඵල ඇති කරන දෙයක් නෙමෙයි. නමුත් එය අධ්‍යාපනයට හෝ ගෙදරත් එක්ක සුහදශීලී සම්බන්ධතාවලට ගැටලුවක් වෙනවා නම් විතරයි ඒකට අපි මැදිහත් වෙන්න ඕනේ. ඒක ඒගොල්ලෝ පෞද්ගලික අවකාශයක ඒක Tamanට කැමති විදියට කරනවා නම් ඒක අපිට බාධාවක් හෝ මැදිහත් වීමක් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මට ලැබිලා තියෙන කාලය 11:30 ඉවර හින්දා මම සහනය සහ ජාතික මානසික සෞඛ්‍ය සභාවේ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා. ඔබට සුබ දවසක්.